චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද උතුම් ඇසළ පුන් පොහෝ දවස මේ ලෝකේ තුනුරුවන් පහළ වෙච්ච පුන් පොහෝ දවස බුදුරජාණන් වහන්සේ උතුම් ධම්මචක්ක දේශනාව දේශනා කරමින් අවබෝධ කරගත් ධර්මය මේ ලෝකයාට දේශනා කරන්න දහම් ගඟ විවර කරපු දවස. ඒ වගේමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවක සංඝ රත්නේ අඤ්ඤා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ඒහි බික්කු පැවිදි උපසම්පදාව ලැබීමත් සමග ශ්‍රාවක සංඝ රත්නය පහළ වෙච්ච දවස. ඒ වගේමයි දසදහසක් ලෝක ධාතු වල දෙවියන් සාදුකාර දෙමින් බණහල 18 කෝටියක් දෙවිවරු ධර්මය අවබෝධ කරගත්ත දවස. ඒ තමයි ඇසළ පුන් පොහෝ දවස. එදා ඉසිපතන මිගදායේ අපේ බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාට ඒ උතුම් ධම්මචක්ක දේශනාවෙන් ධර්ම දේශනා කරේ අද වගේ පුන් පොහෝ දවසක. ඉතින් අද මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් සමහර වෙලාවට සිල් සමාදන් වෙලා බණහන අය, ගෙවල් වල සිල් සමාදන් වෙලා, පන්සල් වල ඉඳගෙන ඔබ කොහේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරත් ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද දවසේ අපි ඇසළ පොයත් එක්ක බැඳිච්ච ඊටාම වැදගත් කාරණා රැසක් ධර්මයේ සඳහන් වෙනවා. අපි බොහෝ වෙලාවට මේ ඇසළ පොයේදී ධම්මචක්ක දේශනාව දේශනා කිරීම ආදී කාරණා කීපයක් තමයි අපි දැනගෙන ඉන්නේ. අපි දන්නවා මේ තුන් ලෝකයේ අද මේ වෙනකොට තියෙන පූජනීයම මහා සෑය රුවන්වැලි මහා සෑය. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින දෙව්ලොව මනුලොව නාලොව මේ විශ්වයේ තියෙන අද වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එක තැනක මහා සෑයක වැඩ සිටිනවා නම් ඒ තමයි රුවන්වැලි මහා සෑය. මේ රුවන්වැලි මහා සෑයට මුල්ගල තබන්නේ ඇසළ පුන් පොහෝ දවසේ උත්‍රසල කියන නැකති අද වගේ පුන් පොහෝ දවසක. රුවන්වැලි මහා සෑය වැඩ ආරම්භ කරේ වෙසක් පොහොය දවසේ තමයි මුලින්ම පොළොව සකස් කරන්න පටන් ගත්තේ. මාස 2 කාලයක් පොළොව සකස් කරලා ඇසළ පොහොය දවසේ තමයි එදා දුටුගැමුණු රජුරු අද වගේ පුන් පොහෝ දවසක රන් ගඩොලක් තැන්පත් කරලා මුලින්ම රුවන්වැලි මහා සෑයේ කටයුතු ආරම්භ කරන්න යෙදුනේ ඇසළ පුන් පොහෝ දවසක. ඒ වගේමයි රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයේ වැඩ අවසන් වෙලා රජතුමා දැනුවත් කරා එදා මහා විහාරේ වැඩ සිටිය මහරහතන් වහන්සේලා, ස්වාමීනි, ධාතු ගර්භයේ වැඩ අවසానයි. හෙට දවසේ ඇසළ පුන් පොහෝ දවස උත්‍රසල නැගතින් සෑයේ ධාතුන් වහන්සේලා නිදහම් කරන්න ධාතුන් වහන්සේලා අවශ්‍යයි. ඒ වෙලාවේ මහරහතන් වහන්සේලා දැනුම් දුන්නා, හොඳයි රජතුමනි, එහෙමනම් රජතුමා හෙට දවසේ ධාතු නිදානෝත්සවයේ සූදානම් කරන්න. මුළු අනුරාධපුර නගරයේම සරසලා පෙරහැරින් එන්න කීවා. ඒ මොහොතේදී අපි ධාතුන් වහන්සේලා වඩම්මලා තියන්න. රජතුමා ඊතුරු කටයුතු සූදානම් කරා. මුළු අනුරාධපුර නගරේ දිව්‍ය පුරයක් වගේ සැරසුවා කියනවා. ඒ වගේමයි දෙවිවරු
විශ්වකර්ම දෙවියන් සක්‍ර දෙවියන් විශ්වකර්ම දෙවියන් ලවා මේ අහසේ දෙවියන් ඕලම්බක පත්ම කියලා සඳහන් වෙන්නේ අහසේ පහළට මල් එල්ලෙන විදිහට සාමාන්‍ය අහසේ වියනක් වගේ මල් වියනක් දෙවියන් අහසේ 이르දියෙන් මැව්වා කියනවා. පහළට මල් එල්ලෙනවා. ඒවට කියන ඕලම්බක පත්ම. ඒ වගේම මහා සාගරේ හල අතුරුදහන් කරලා මහා සාගරයෙන් පස්පියුම් මැව්වා කියනවා. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට පේන දෙයක් නෙමෙයි. ඒ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම දෙයක් කොහොමද වෙන්නේ කියලා. ඒ දෙවියන්ට පේන. මිනිස්යන්ට මිනිස් ඇසින් පේන දෙයක් නෙමෙයි. ඒ දෙවියන් 이르දියෙන් අහසේ පිරීලා ඉන්න දෙව් බඹුන්ට ඒ මහා සෑයේ ධාතු නිදානෝත්සවයේ පේන වෙලාවේ දෙවියන් දිව්‍යමය වූ සැරසිලි කරන්නේ ආකාරයට. එදා බොහෝ මහරහතන් වහන්සේලා වැඩම කරපු මොහොතක්. ඒ වෙලාවේ රජතුමා ඈතින් දැන් පෙරහැරින් පිටත් වුණා ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න. මහරහතන් වහන්සේලා උන්වහන්සේලා 이르දියෙන් විමසලා බැලුවා බොහොම 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා එදා හිටියා. කවුද මේ ධාතුන් වහන්සේලා ලබා ගන්න සුදුසුම කෙනා? එදා එතන හිටියා සාමණේර බොහොම 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නම. සෝනුත්තර සාමණේරයන් වහන්සේ. උන්වහන්සේ සසර පෙරම් පුරලා ඒ වෙනුවෙන්ම අදිෂ්ඨාන කරමින් පින් කරලා තියෙනවා. ඒ නිසා ඔබයි සුදුස්සා නාග ලෝකේ නාග රජුරුව ළඟ මේ මහා සෑයේ තැන්පත් වෙන ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා සහිත ධාතු කරඬුව තියෙනවා. ඔබ නාග ලෝකෙට ගිහිල්ලා ඒ ධාතුන් වහන්සේලා අරගෙන එන්න කියලා එදා මහරහතන් වහන්සේලා උන්වහන්සේට පැවරුවා. අවසරගෙන අභිඥා පාදක ධානයකට සමවැදිලා හරියට වතුරෙන් කිමිදිලා යනවා වගේ පොළොවෙන් කිමිදිලා 이르දියෙන් නාග ලෝකෙන් මතුවුණා. නාග රජුරුව ඇතුළු නාග පිරිස බොහොම ලස්සනට ධාතු මන්දිරයක් මවාගෙන මේ මහා සෑයේ තැන්පත් වෙන මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට බොහොම ගෞරවයෙන් පුද පූජා කරනවා. මේ සෝනුත්තර මහරහතන් වහන්සේ වැඩම කරද්දී නාගයන්ට හිතුණා මේ මොකද මුන්නහන්සේ අපේ ධාතුන් වහන්සේලාව තරගෙන යන්නද මේ ආවේ කියලා. ඒ වෙලාවේ අහනවා ස්වාමීනි මොකද මේ ඔබ වහන්සේ මේ පැත්තේ? මේ මහරහතන් වහන්සේ කියනවා නා රජතුමනි අද ලංකා භූමියේ දුටුගැමුණු රජතුමා මහා සෑයක් කරවලා අද ධාතු නිදානෝත්සවය පැවැත්වෙනවා. ඒ මහා සෑයේ තැන්පත් වෙන ධාතුන් වහන්සේලා ඔබ ළඟ තියෙනවා. ඒ ධාතුන් වහන්සේලා අරගෙන යන්න යාවේ කියලා. ඒ වෙලාවේ නාග රජුරුව තමන්ගේ ඥාති බෑනා කෙනෙක් වෙන තවත් නාගයෙක් හිටිය. ඒ වාසුල දත්ත කියන මේ නාගයාට ඉඟි කරා මේ කරඬු අරගෙන ඉක්මනට මෙතනින් පැනලා හැංගෙන්න කියලා. මේ නාගයා විශාල නාග ශරීරයක් මවාගෙන මේ කරඬුව ගිලලා කුසේ සංගවගෙන මහා මේරු පර්වතයේ වෙලාගෙන හිටියා. ඒ වෙලාවේ දැන් එතනින් අර ධාතු මන්දිරෙන් නාලව කරඬු අරගෙන පැන්නා අනිත් නාග රාජයා. දැන් අර නාග රජුරු කියනවා ස්වාමීනි ඔබ වහන්සේට වැරදීමක් වෙන්නේ නැති. අපි ළඟ නම් කරඬුව නැහැ කියලා. තියෙනවා නම් ඉතින් ඔබ වහන්සේ ගෙනියන්න කියෝ දැක්කම. දැන් ඔන්න මේ නාග රජුරු හිතුවේ උන්වහන්සේ දකින්න නැතුව ඇති කියලා. හැබැයි කීවා තියෙනවා නම් ගෙනියන්න අපි ළඟ නම් නැහැ කියලා. උන්වහන්සේ දෙවනි වතාවෙත් අහනවා. එහෙමනම් මං තියෙන තැනින් ගන්නද? ඉතින් ඒකනේ ඔබ වහන්සේට කිව්වේ අපි ළඟ නැහැ කියලා. ඉතින් ඔබ වහන්සේ තියෙන තැනකින් ගෙනියන්න කියලා. තුන්වෙනි වතාවෙත් ඒක ස්ථිර කරගත්තා. අර නාග රජුරෝ කව ස්වාමීනි අපි ළඟ නැහැ ඔබ වහන්සේට වැරදිලා. තියෙනවා නම් ඉතින් තියෙන තැනකින් ගෙනියන්න කියලා. ඒ වෙලාවේ හොඳයි එහෙමනම් කියලා උන්වහන්සේ බොහෝම 이르දි බල සම්පන්න කෙනෙක්. අර මහ විශාල නාග ශරීරයක් මවාගෙන ඒ මහා මේරු පර්වතයේ වටේ දරණ ගහගෙන හිටපු මේ නාගයාගේ කුසට කටින් අත දාලා 이르දිමේ අතක් මවලා කුසේ තිබිච්ච කරඬුව ඔහුටත් නොදැනෙන්න ගත්තා. මේ කරඬුව අරගෙන සැනින් උන්වහන්සේ 이르දීන් වැඩම කරා. දැන් මේ නාගයෝ දන්නේ නැහැ දැන් කරඬුව ගෙනිච්චා කියලා. ඒ වෙලාවේ දැන් උන්වහන්සේ වැඩියට පස්සේ අර නාග රජුරෝ කිව්වා ආහා දැන් ඔන්න ගියා කිව්ව රැවටිලා. දැන් ওই කරඬුව අරගෙන ඇවිල්ලා මේ තිබ්බ තැනින් තියන්න කිව්වා.
ඇවිල්ලා කරඩුව ගන්න බලනකොට කුසේ කරඩුව නැහැ. ඒ වෙලාවේ නාගයන් විලාප දිදී තැති අරගෙන අහෝ අපේ කරඩුව ගෙනිච්ච නේද? අපේ ධාතුන් වහන්සේලා ගෙනිච්ච නේද? අපිට වන්දනා කරන්න තිබිච්ච ධාතුන් වහන්සේලා අරගෙන ගියා නේද කියලා මහා විහාර ඉදිරියට ඇවිල්ලා පොළොවේ හැපි විලාප දිදී හඬන්න ගත්තා කියලා. එදා මහා විහාරේ වැඩ සිටිය මහරහතන් වහන්සේලා නාගයන්ටත් අනුකම්පාවෙන් එයින් ධාතුන් වහන්සේලා ස්වල්පයක් දෙනවා. නාග ලෝකෙට ගිහිල්ලා ඒ ධාතුන් වහන්සේලාට වන්දනා කරන්න. අනෙක් ධාතුන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨානයේ මත මේ මහා සෑය තැන්පත් විය යුතුයි අද දවසේ. ඒ වෙලාවේ නාගයෝ හිත හදාගෙන ධාතුන් වහන්සේලා ස්වල්පය අරගෙන ගියා. අද වගේ දවසක ඇසළ පුන් පොහෝ දවසේ දුටුගැමුණු රජතුමා ඇතුළු විශාල පෙරහැරකින් දස මහා යෝධයන්, ඒ වගේම සෙන්පතිවරු, ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලා එදා අහසින් වැඩම කර අනෙක් හැම ප්‍රදේශයකම වැඩ සිටි 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලා. දුටුගැමුණු රජතුමා මේ ධාතු කරඬුව හිස මත තියාගෙන රුවන්වැලි මහා සෑය වටේ ප්‍රදක්ෂිනා කරලා ධාතු ගර්භයේ ඇතුළට ඇතුල් වෙලා උන්වහන්සේ අධිෂ්ඨානයක් කරා. බුදුරජාණන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න මහා සෑය ගර්භයේ මැද බෝධියක් නිර්මාණය කරලා තියෙනවා කියලා අහලා ඇති. ඒ බෝධීන් වහන්සේ යටින් තියෙනවා බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච ස්වරූපේ බුදුරුවක්. සත්‍රෝණින් නිර්මාණය කරපු බුදුරුවක්. මේ බුදුරුව අසල පිරිනිවන් මංචකයක් කරවලා තියෙනවා. මෙන්න මේ පිරිනිවන් මංචකයේ මත තමයි මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න දුටුගැමුණු රජතුමා කරඬුව හිසේ තියාගෙන ඇවිල්ලා අධිෂ්ඨානයක් කරා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පාන වෙලාවේ සිදු කරපු මහා බුද්ධ අධිෂ්ඨාන පහක් තියෙනවා. ඒ පහෙන් එක අධිෂ්ඨානයක් තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල බොහෝ කාලයකට පසුව ලංකා භූමියේ දුටුගැමුණු නම් රජ කෙනෙක් මහා සෑයක් කරවලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා එහි තැන්පත් කරනවා. මෙන්න මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන දවසේ කරඬුව අහසට පැන නැගලා බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදු වේවා කියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන පෙර අධිෂ්ඨාන කරා. ඒ වගේම එදා ඇසළ පුන් පොහෝ දවසේ දුටුගැමුණු රජතුමා මහා සෑය ධාතු තැන්පත් කරන්න සූදානම් වෙන වෙලාවේ කරඬුව රජතුමාගේ හිසෙන් අහසට පැන නැග්ගා. එදා විශාල පිරිසක් ලක්ෂ ගණනක් සාදුකාර මැද්දේ අහසේ කරඬුව විවර වෙලා ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගෙන් බුදුරුව මැවුණ අහසේ. බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාර්යය තමයි යමා මහ පෙළහර පෑම. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පළවෙනි සතිය අවසාන දෙව් බමුණුගේ සැකදුරු කරන්න යමා මහ පෙළහර පෑව. ඒ වගේම ශාක්‍ය වංශිකයන්ගේ මානය දුරු කරන්න බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑව. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අද වගේ පෝය දවසක ඇසළ පෝය දවසක ගන්ධබ්බ රුක්ක මූලයේ අසලත් යමා මහ පෙළහර පෑව. ඒත් ඇසළ පෝය දවසක ඊළඟට බුදුරජාණන් වහන්සේ පාටික සමාගමේදී අන්‍ය තීර්ථකයන්ගේ අභියෝගේ බාරගෙන එතනදිත් යමා මහ පෙළහර පාන. බුදු කෙනෙකුට පමණයි යමා මහ පෙළහර පාන්න පුළුවන්. ඒ බුදු කෙනෙකුට පමණක් කළ හැකි යමක මහා ප්‍රාතිහාර්යය බුද්ධ අධිෂ්ඨානයෙන් සර්වඥ ධාතුන් වහන්සේලාට සිදු කරන්න පුළුවන්. අන්නේ නිසා මේ ධාතුන් වහන්සේලා තුළ බුද්ධ ශක්තිය, බුද්ධ අධිෂ්ඨානය ඒ ආකාරයටම පවතින. එදා මහා සෑයට ඉහළ අහසේ ධාතුන් වහන්සේලා ද්‍රෝණය බුදුරුව මවාගෙන අහසේ යමා මහ පෙළහර පෑව. බුදු සිරුරෙන් ගිනිදැල් විහිදෝමින් ජලධාරාවන් විහිදෝමින් බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑවේ යම්සේද ඒ ආකාරයෙන්ම ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගෙන් මැවිච්චේ බුදුරුව අහසේ යමා මහ පෙළහර පාන්නට යෙදුණා. පින්වතුනි, යමා මහ පෙළහර පාලා ඒ ධාතුන් වහන්සේලා අහසින් බුදුහාමුදුරුවෝ අහසින් පහළට වඩිනවා වගේ වැඩම කරලා අර මහා සෑයේ ධාතු ගර්භය තුල පිරිනිවන් මංචකයක් හැටියට සකස් කරලා තිබිච්ච මේ පිරිනිවන් මංචකයේ මත බුදුරජාණන් වහන්සේ උතුරට හිසලා
සල්ගත් දෙකක් අතර ඉදා පිරිනිවන් පෑවේ යම්සේද ඒ ආකාරයෙන්ම සිංහ සේයාවෙන් එහෙම මර ධාතුන් වහන්සේලා ද්‍රෝණයේම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා වගේ එහෙමම පිහිටියා. ධාතුන් වහන්සේලා එදා ඇසළ පොයේ දවසේ උත්සල නැකතින් තමයි රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයේ පිහිටන්නේ. මුළු ලංකා භූමිය පුරාම පොළව සෙලවෙමින් ආලෝක ධාරා විහිදුනා කියලා අපේ ඉතිහාස සඳහන් වෙනවා. අන්න ඒ වගේ උතුම් ශාසනික කටයුතු රුවන්වැලි මහා සෑයේ ධාතුන් වහන්සේලා තැන්පත් වෙච්ච. මහා සෑයට දුටුගැමුණු රජතුමා මුලින්ම රන් ගඩොලක් තියලා කටයුතු ආරම්භ කරේ අද වගේ ඇසළ පුන් පොහෝ දවසක. ඊළඟට පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී සම්පූර්ණ කරලා තුසිත දෙව්ලොව වැඩ සිටිද්දී දෙවියන් ආරාධනයක් කරා මහා වීරයන් වහන්සේ කාලෝ යන්තේ මහා වීරයන් වහන්සේ ඔබ වහන්සේට දැන් කාලයයි. උප්පජ්ජ මාතු කුච්චියන් මිනිස් මව කුසක ගිහින් උපදින්න. සදේව කන්තාරයන්තෝ බුච්චස්ව අමතම් පදා. ඒ අමෘත වූ නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන සේක්වා කියලා ආරාධනා කරා. ඒ දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ දසපාරමී පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලා වැඩ සිටිය බෝසතාණන් වහන්සේ දෙව්ලොව ඉඳන් පස්මහා බැලුම් බලලා කාලය දීපය දේශේ කුලේ මව කියන මේ පස්මහා බැලුම් බලලා අද වගේ ඇසළ පුන් පොහෝ දවසක තමයි පින්වන්ත මහා මායා දේවිය කුස පිළිසිඳ ගන්න. ඒ නිසා ඇසළ පෝය කියලා කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා දෙව්ලොවින් මනුලොවට වැඩම කරලා පින්වන්ත මහා මායා දේවිය කුස එදාර සුදු ඇත් පැතවේ නෙළුම් මලක් රැගෙන ඇවිල්ලා දේවිය වටා ප්‍රදක්ෂිනා කළ දකුණු ඇලෙන් කුසට ඇතුල් වුණ සිහිනය ඔබ අහල ඇත. එදා ඒ සිහිනයක් දකිමින් එදා ඒ මොහොතේ තමයි බෝසතාණන් වහන්සේ කුස පිළිසිඳ ගත්තේ ඇසළ පුන් පොහෝ දවසේ. ඊළඟට පින්වතුනි ශාසනික වශයෙන් තවත් වැදගත් කාරණයක් තමයි අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට ගිහි ජීවිතය ගත කරා. අද වගේ ඇසළ පුන් පොහෝ දවසක තමයි අභිනිෂ්ක්‍රමණය කරන්නේ. ඔබ දන්නවා හැම බුදු කෙනෙකුටම සාධාරණ කාරණයක් හැටියටයි ධර්මයේ සඳහන් වෙන්නේ සතර පෙර නිමිති දැකීම. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා සක්‍ර දෙවියන්ගේ බලපෑම සතර පෙර නිමිති පේන සැලැස්සුවා කියලා නිසි කාලේනකොට දෙවියන් මැදිහත් වෙලා සතර පෙර නිමිති පේන පරිසරය හදනවා. එදා සුද්ධෝදන රජතුමාට අවශ්‍ය වුණේ බුදු වෙන බුදු පුතෙක් දකින්න නෙමෙයි. සුද්ධෝදන රජතුමාට අවශ්‍ය වුණේ තමන්ගේ පුතා මේ ලෝකෙම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙනවා දකින්නයි. ඒ නිසා සුද්ධෝදන රජතුමා කීයටවත් කැමති වුණේ මේ සැප සම්පත් අතහැරලා මාලිගා අතහැරලා අභිනිෂ්ක්‍රමණය කරනවා දකින්න. මුළු නගරේ හිටපු ලෙඩ හැදිලා බොහොම දුක් විඳින මිනිස්සු නගරේ වෙන ප්‍රදේශයක වෙනම පදිංචි කෙරුවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් වෛද්‍ය ප්‍රතිකාර රජුරුවන්ගේ අනුග්‍රහයෙන් ලබලා දුන්නා. බොහෝම වයසට ගිය අය මහලු අය සාමාන්‍යයෙන් අපේ බෝසතාණන් වහන්සේ නගරේ වීදි සංචාරය කරන්න යන්න පෙර අමාත්‍යවරු යොදවලා පාර දෙපැත්ත හොඳට පරික්ෂා කරලා ඒ වගේ අය ඒ පාරවල් වලින් ඉවත් කෙරෙව්වා. ඇහැට ප්‍රියමනාප රූප, කනට ප්‍රියමනාප ශබ්ද, නාසයට සුවඳ, දිවට රස, කයට පහස මේ පංච කාමයන් තුලම සැපේ සතුට සොම්නස ලබා දෙමින් රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා තුල මේ සැප සම්පත් ලබා දෙමින් කාමයන් තුලමයි හදව ගන්න රජුරු ඇතුළු රාජකීය පිරිස එදා උත්සාහ කරේ. නමුත් සක්‍ර දෙවියන්ගේ බලපෑමෙන් එදා දෙවිවරු නිසි වෙලාවට සතර පෙර නිමිති පේන සැලැස්සුවා. එදා පැවිදිරුවක් දැකපු දවස. එදා දවසේ ඇසළ පොහොය දවස. එදාම තමයි අද වගේ ඇසළ පුන් පොහෝ දවසක තමයි රාහුල කුමාරයාගේ උපත සිද්ධ වුණේ.
එදා රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං කියලා රාහුලෙක් උපන්න බැඳීමක් ඇති වුණා කියලා හිතට මේ පණවිඩය අරගෙන ආපු වෙලාවේ බෝසතාණන් වහන්සේගේ මුවින් ওই වචනේ පිට වෙද්දී ඒ වෙනකොටත් මේ සියලු සැප සම්පත් අතහැරලා යන්න ඕනෑ කියන අදිෂ්ඨානය අර පැවිදිරුව දැක්කට පස්සේ හිතට ඇවිල්ලා තිබුණා. ඒ නිසා එවැනි වචනයක් ප්‍රකාශ වුණේ. හැබැයි එදා රාත්‍රී මේ ගැනම හිතා හිටියා නාට්‍යාංගනාව නොයෙක් විදිහට සතුටු කරන්න නැටුම් ගැයුම් වාදන විසූක දස්සන. හැබැයි රාත්‍රී නිින්ද ගියේ නැහැ. මේ ගැන කල්පනා කර කර හිටියා. අර නාට්‍යාංගනාවත් වැටිච්ච තැන්වල හේමම කුණු කෙර පෙරාගෙන තැන්වල නිදි මහරය අවදි වුණා. ඒ මොහොතෙම හිතට දැනුණා අද මම මේ මොහොතෙම විමුක්තිය කරා මේ සියලු දේවල් අතහැරලා යා යුතුයි. එදා ගිහිල්ලා එදාම ඉපදිච්ච පුංචි රාහුල පුතු දේවිය තුරුල් කරගෙන ඉන්න දරුවෝ වඩා ගන්නත් හිතුණා. නමුත් දේවියට ඇහැරුණොත් මේ ගමන යන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවේ හිත හදාගත්තා මේ රාහුල පුතා ඇතුළු මේ සියලු දෙනාම දේවියත් ඒ වගේම මේ හැම දෙනාම අසංකේය ගණන් සත්‍යයන් සංසාර දුකින් එතර කරවන්නයි මම මේ ගමන යන්නේ. මේ සියලු දෙනාව මං සංසාර දුකින් එතර කරනවා කියලා අදිෂ්ඨානයෙන් එදා චන්න ඇමතියා සමග කාන්ත කසු පිට නැගලා අද වගේ ඇසලපුන් පොහෝ දවසක තමයි අභිනිෂ්ක්‍රමණය කරන්නේ. මාලිගාවේ ප්‍රධාන දොරටුව හැබැයි කවුරුත් චන්න දන්නෙත් නැහැ කොහෙද මේ යන්නේ. කාන්ත කසු සූදානම් කරන්න ගමනක් යන්න තියෙනවා කියලා එකන් ගියේ. හැබැයි දෙවිවරු දන්නවා. දසදහසක් ලෝක ධාතුල දෙවියන් අහසේ පිරීලා ඉතිරිලා ප්‍රීති ഘോഷා කරනවා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා කියලා දෙවියන් අහසේ ප්‍රීති ഘോഷා කරන්න පටන් ගත්තා. උන්වහන්සේ නගරේ ප්‍රධාන ద్వාරයේ ළඟට යනකොට නගරයේ ආරක්ෂිත දොරටුවේ ප්‍රධානම දොරටුව ඉතා ශක්ති සම්පන්න 100ක් පමණ පිරිසක් යොදවලා තමයි නගරේ දොරටුව විවෘත කරන්නේ. උන්වහන්සේ කාන්ත කසු පිට නැගලා මේ දොරටුව ළඟට යනකොටම දේවානුභාවයෙන් දොරටුව ඉබේම විවෘත වුණා. දෙවියන්ගේ දේවානුභාවයෙන්. එදා ඇසලපුන් පොහෝ දවසේ අද වගේ දවසකයි උන්වහන්සේ දෙව් මිනිස් ලෝකයා ගැන කරුණාවෙන් සියලු දෙනා මං සංසාර දුකින් එතර කරනවා කියලා සියලු සැප සම්පත් අතහැරලා පුංචි රාහුල පුතා ඉපදිච්ච දවසේම මහා අභිනිෂ්ක්‍රමණය කරේ ඇසලපුන් පොහෝ දවසක. ඒ වගේමයි මේ බුද්ධ ශාසනයේ ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලාගෙන් අග්‍රස්ථානය ලැබපු පුංචි රාහුලයන් වහන්සේ ඉපදුනේ ඇසලපුන් පොහෝ දවසේ අද වගේ දවසක. ඊළඟට පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඔබ දන්නවා සත්සතිය ගත කරලා ඇසලපුන් පොහෝ දවසේ තමයි ඉසිපතන මිගදායේදී ධම්මචක්ක දේශනාව දේශනා කරේ. මේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අවිදහිත දේශනාව. හැම බුදු කෙනෙක්මත් නොහැර දේශනා කරන දේශනාව. සම්බුද්ධත්වයට පත්වෙන සියලු බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනාව ආරම්භ කරන්නේ ධම්මචක්ක දේශනාවෙන්මයි. ඒ වගේම ඒ භූමියක් අවිදහිත භූමියක්. මීට පෙර මේ ලෝකයේ අම්තාක් බුදුරු පහළ වුණාද? ඒ සියලු බුදුරජාණන් වහන්සේලා ධම්මචක්ක දේශනාව කරන්න යොදාගත්තේ එතනමයි. හැම බුදු කෙනෙක් වෙනුවෙන් ඒ භූමිය එතනම ඒ කාලෙ වෙනකොට සකස් වෙනවා. ඒ නිසා බුදුවරු වෙනස් වුවත් වෙනස් නොවන භූමියක්. ඒ නිසා අපි එතනට කියනවා අවිදහිත භූමිය කියලා. පින්වතුනි එදා ඇසලපුන් පොහෝ දවසේ ඒ අවිදහිත පුණ්‍ය භූමිය මත වැඩ ඉඳලා පස්වක භික්ෂූන් වහන්සේලාට ධම්මචක්ක දේශනාවෙන් දහම් දෙසුවේ අද වගේ ඇසලපුන් පොහෝ දවසක. ඒ දේශනාව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නය ලෝකෙ පහළ විය. ඔබ දන්නවා බුද්ධගයා වජිරාසන භූමියේදී බුද්ධ රත්නයදා ලෝකෙට පහළ වුණා වෙසක් පොහොය දවසේ. නමුත් අද වගේ ඇසලපුන් පොහෝ දවසකයි ධර්ම රත්නය පහළ වෙන්නේ සංඝ රත්නය පහළ වෙලා තුනුරුවන් ස්ථාපිත වෙන්නේ.
ඒ වගේම මේ දේශනාව මනුස්ස ලෝකෙන් එදා 5 දෙනයි බුදුරජාණන් වහන්සේගේ බණ ඇහුවේ. හැබැයි දෙවියන් අතරේ අහසේ දසදහසක් ලෝක ධාතුවල දෙවියන් පිරීලා ඉතිරිලා සාදුකාර දීදී දෙවියන් අහසේ බණ ඇහුවා. මේ දෙවියන් අතරින් 18 කෝටියක් දෙවිවරු මාර්ගඵල ලැබුවා කියලා ධම්මචක්ක දේශනාවේ අට කතාවේ සඳහන් වෙනවා. ඒ නිසා 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබපු ඒ උතුම් ධම්මචක්ක දේශනාව දේශනා වෙච්ච දවසයි අද වගේ පුන් පොහොය දවස. ඊළඟට පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඇසළ පුන් පොහොය දවසකයි අන්‍ය තීර්ථකයන්ගේ අභියෝගේ බාරගෙන ගන්ධබ්බ රුක්ක මූලයේ අසල යමා මහ පෙළහර පාන්නට යෙදුණා. ඔබ අහලා ඇති යමා මහ පෙළහර පෑ යමක මහා ප්‍රාතිහාර්ය. මේ පෙළහර පෑම සිදු වුණෙත් හරිම අසිරිමත් විදිහට. ඒ තමයි එදා නගරේ හිටපු බොහෝම ධනවත් සිටුවරයෙක්. මේ සිටුවරයට අවශ්‍ය වුණා ওই 이르දි ප්‍රාතිහාර පානවා කියලා කියාගෙන යනවා. නිගණ්ඨනාථ පුත්තගේ අය කියනවා අපිටත් පුළුවන්. සංජය බෙල්ලට්ටි පුත්තගේ අය මිනිස්සු අතරට ඇවිල්ලා කියනවා අපිටත් ওই 이르දි මහ ලොකු දෙයක් නෙමෙයි අපිත් අහසින් යනවා. ඉතින් දැක්කේ නැති වුණාට කියාගෙන යනවා. එතකොට ඔය වගේ අනෙක් ශාස්ත්‍රවරු හැටියට හිටපු අන්‍යාගමික තවුසොත් අපිටත් පුළුවන් කියා යනවා. ඒ වෙලාවේ මේ ධනවත් සිටුවරයා මොකද කරේ? හරි මං ඕක හොයාගන්නම්කෝ කියලා ඊටාම වටිනා සඳුන් අරටුවකින් පාත්‍රයක් කෙරෙව්වා. මේ පාත්‍රය කරවලා නගරෙ මැද රියන් 60ක් උසට උණලී එකට එක බැඳලා කෙලවර අර පාත්‍රේ හිටවලා නගරෙ මැද මේ ගහ කෙලින් කරලා ඉවරලා දැන් අර පාත්‍රේ හිටෙවුවා. හැමතැනම අඬබෙර කරුවන් පිටත් කළා. ඔය 이르දි ප්‍රාතිහාර පාන්න පුළුවන් කියන අය ඉන්නවනම් අහසින් ඇවිල්ලා මේ පාත්‍රේ ගන්න කෙනාට මේ පාත්‍රේ ලැබෙනවා කියලා වටිනා සඳුන් පාත්‍රේ යාටයි ලැබෙන්නේ කියලා අඬබෙර ගැහුවා. ඔන්න අඬබෙර කරුවන් නැරියා. පළවෙනි දවසේ නෑ කිසි શબ્දයක්. දෙවෙනි දවසෙත් අඬබෙර ගැහුවා නෑ කවුරුත් නෑ. නිගණ්ඨනාථ පුත්තට මේක ආරංචි වුණා. ඔහු කල්පනා කරා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ බොහොම 이르දි බල සම්පන්න. බැරි වෙලා හරි ඔය කවුරු හරි අහසින් ඇවිල්ලා පෙළහර පාලා ඔය පාත්‍රය ගත්තොත් මේ අපේ ඉන්න දායකයෝ ටිකත් එතනට එකතු වෙයි. දැන් විශාල පිරිසක් ජේතවනාරාමයටයි මිනිස්සු දැන් ඇදිලා යන්නේ. අපිට පිරිස නැති වෙයි. ඒ නිසා කොහොම හරි ඔය පාත්‍රය ඉල්ල ගන්න ඕනේ කියලා එක පිරිස ඒවලා නිගණ්ඨනාථ පුත්ත දන්න හිතවත් අය හරහා තමන්ගේ අනුගාමිකයෝ හරහා අර ධනවත් සිටුවරයාගේ මේ පාත්‍රය ඉල්ලුවා. ඔහු කිව්වා කිසි කෙනෙකුට දෙන්නේ නැහැ. අහසින් ඇවිල්ලා ප්‍රාතිහාර පාන කෙනෙකුට විතරයි පාත්‍රයට අයිති. ඊට පස්සේ දැන් දවසින් දවස අඬබෙර ගහනවා. දවසක් නිගණ්ඨ කිව්වා හරි එහෙනම් මං හෙට දවසේ පෙළහර පානවා. දැන් විශාල පිරිසක් රැස් වුණා. දැන් නිගණ්ඨනාථ පුත්ත අහසින් ගිහිල්ලා මේ පාත්‍රය ගන්නවා බලන්න බොහෝ පිරිසක් පිරීලා දැන් මිනිස්සු බලාගෙන ඉන්නවා. නිගණ්ඨ මොකද කරේ? තමන්ගේ ළඟ ඉන්න පිරිසකට කිව්වා ළඟම ඉන්න හිතවත් පිරිසක් අරගෙන කිව්වා මං එතනට ගිහිල්ලා අහසට පැන නගින්න වගේ නිකන් කකුලක් උස්සලා ටිකක් උඩට පනින්න හදන්න. එතකොට උඹලා පැනලා එකපාරට මාව අල්ලගනිලා. හා අපේ උත්තමයන් වහන්සේ මේ වගේ මේ වැඩ කර නැති පාත්‍රයකට මොකටද ඔබතුමා ඔය උතුම් මිනිස් ගුණ ධර්ම මෙතන පාන්නේ? එපා කියලා මාව අල්ලගනිලා. දැන් පිරිසක් එකතු කරගෙන ගියා. ගිහිල්ලා දැන් අර පිරිස ඔක්කොම ඉස්සරහා ඕක මට ලොකු දෙයක් නෙමෙයි. මම පාත්‍රය ගන්නවා කියලා සූදානම් වෙලා උඩට පනින්න වගේ කකුලක් උස්සලා හදනකොටම අර කියපු විදිහටම පිරිස පැනලා අල්ලගත්තා. අල්ලගෙන කිව්වා අපේ උත්තමයන් වහන්සේ මොකටද මේ වැඩකට නැති පාත්‍රයකට මේ නිකන් ලී කෑල්ලකට මොකටද ඔබතුමා උතුම් පෙළහර පාන මේ සඳුන් කෑල්ලකට ඔබතුමා කොච්චර වටින කෙනෙක්ද? ඊට පස්සේ දැන් නිගණ්ඨ කිව්වා හරි උඹලා කියනවා නම් මම නවත්තන්නම්. ඊට පස්සේ දැන් අර සිටුවරයා ළඟට ගිහිල්ලා කිව්ව දැක්කනේ මම ප්‍රාතිහාර පාන්න හැදුවේ. මං අහසට පැන නගින්න හදනකොටයි මේ කට්ටිය මාව අල්ලගත්තේ. ඒ නිසා දැන් පාත්‍රය මට දෙන්න කියලා. ඒ වෙලාවේ සිටුවරයා කිව්වා
අහසින් ගියේ නෑ පනින්න හැදුවට කට්ටිය අල්ලගත්තා නම් ඒ වැරද්ද එතන. දෙන්නේ නෑ කියලා කාටවත්. මේ මිනිස්සු රැස්ුනේ ප්‍රාතිහාර බලන්න. පුළුවන් නම් අහසින් ගිහිල්ලා ওই පාත්‍රය ගන්න කියලා. දැන් ලැජ්ජ වෙලා ගියා. දැන් ඔන්න සිටුතුමා දවස් ගාණක් අඬබෙර ගහනවා කවුරුත් නෑ ප්‍රාතිහාර පාන. අන්තිම අඬබෙරේ පිටත් කරා. දැන් අඬබෙරේ ගැහුවා දැන් දවස් ගාණක් අඬබෙර ගහනවා කවුරුත් නෑ. අවසාන දවස දැන් අඬබෙර කරුවන් පිටත් කරලා ඇරියා. එදා නගරේ පිණ්ඩපාතේ වඩිනවා පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ මුගලන් හාමුදුරුවෝ. යනකොට මේ අඬබෙරේ ඇහුණා. ඒ වෙලාවේ දැන් මිනිස්සුත් මේ අඬබෙරේ ඇහිච්ච මිනිස්සු පාරේ බැන බැනා යනවත් ඇහුණා. මිනිස්සු කියනවා මුන් ඔක්කොම බොරුකාරයෝ අහසින් යන්න පුළුවන්ලු ප්‍රාතිහාර පාන්න පුළුවන්ලු. අනේ අර සිටුවරයා දැන් දවස් කීයක් මේ අඬබෙර ගහනවද? කෝ එකෙකුටවත් පුළුවන් වුණාද කියලා දැන් බැන බැනා මිනිස්සුත් යනවා. ඒ වෙලාවේ පිණ්ඩෝල බහරද්වාජයන් වහන්සේ කියනවා ඇහුණාද මොග්ගල්ලාණන් වහන්සේ මේ මිනිස්සු නිඳා කරනවා. මේ ඔක්කොම ශ්‍රමණයෝ බොරු කියලා. ඔබ වහන්සේ 이르දිමතුන් අතර අග්‍රයි. ඔබ වහන්සේට ඕක මොකක්ද? ඔබ වහන්සේට පුළුවන් නේ පෙළහර පාලා අහසින් ගිහිල්ලා ඔය පාත්‍රය ගන්න. ඒ වෙලාවේ මුගලන් හාමුදුරුවෝ කියනවා ඇයි ඔබ වහන්සේ 이르දි බල සම්පන්න කෙනෙක් නේද? මම 이르දි බල සම්පන්නයි කියලා බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයෝ ඉදිරියේ මං ගැන ප්‍රකාශ කළ මක්ට අගතනතුරක් දුන්නා. මුගලන් හාමුදුරුවෝ තමයි 이르දිමතුන් අතර අග්‍ර. ඒ නිසා උන්වහන්සේ කියනවා මං ගැන බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ දන්නවා. බොහෝ දෙනෙක් මං ගැන දන්නවා. ඔබ වහන්සේ ගැනයි දන්නේ නැත්තේ. ඔබ වහන්සේටත් පුළුවන්. ඒ නිසා ඔබ වහන්සේ පාත්‍රය ගන්න කියලා. පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ ඊවිලේ කිව්වා එහෙනම් මං ගන්නද කිව්වා. හොඳයි කිව්වා. එහෙනම් ඔබ වහන්සේ මගේ මේ පාත්‍රය අල්ල ගන්න කියලා තමන්ගේ පාත්‍රය මුගලන් හාමුදුරන්ගේ අතට දීලා පිණ්ඩෝල බහරද්වාජයන් වහන්සේ සැනින් අහසට පැන නැග්ගා. උන්වහන්සේ අහසේ සක්මන් කරමින් අර පාත්‍රයේ තිබිච්ච තැන අහසේ උන්වහන්සේ නොයෙක් විදිහේ පෙළහර පාන්න පටන් ගත්තා. මේ ප්‍රාතිහාර දැකලා මිනිස්සු ගෙවල් වලින් එළියට පැනලා කෑ ගහ ප්‍රීතිഘോഷා කරනවා. ඒ වෙලාවේ උන්වහන්සේ අහසේ විශාල ගල් හිතන්නවත් බැරි විශාල ගල් පර්වත තමන්ගේ අතින් අරගෙන 이르දියෙන් අහසේ එහාට මෙහාට යනවා. මේවා දකින මිනිස්සු සමහරු බයේ දුවන්න ගත්තා. අම්බෝ මේ ගලක් වැටුනොත් අපේ ගෙවල් ඉඳන් ඉවරයි අපිත් ඉවරයි කියලා. විදිහට ප්‍රාතිහාර පාලා උන්වහන්සේ අහසෙම පළඟක් මැදගෙන අර පාත්‍රය අතට අරගෙන අහසින් පල්ලෙහාට බැස්සා. දැන් මිනිස්සුන්ට පුදුම සතුටක්. අර සිටුවර ඇතුළු පිරිස දැන් ප්‍රීතිഘോഷා කරනවා මේ පෙළහර දැකලා. දැන් පිණ්ඩෝල බහරද්වාජයන් වහන්සේ මුගලන් හාමුදුරුවෝ දැන් ජේතවනාරාමයට වඩිනවා. දැන් ආරාමයට එන ගමන් දැන් පිටිපස්සෙන් පෙරහැරක් වගේ මිනිස්සු එනවා. කෑ ගහනවා ගෝසාව. සමහරව ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි තව එක පාරක් අනේ අපි දැක්කේ නෑ හරියට කියනවා. තව අය කියනවා අනේ අපේ දරුවෝ දැක්කේ නෑ අය ගේ ඇතුලේ හිටිය හරියට බලාගන්න බැරි වුණා. අනේ ස්වාමීනි තව එක පාරක් පෙන්වන්න කියලා. දැන් පුදුම කරදරයක්. බොහොම අමාරුවෙන් අර මිනිස්සු අතරින් ඇවිල්ලා කොහොම හරි ජේතවනේ දැන් ඇතුළට ඇතුල් වුණා. බුදුරජාණන් වහන්සේ දැන් මේ මිනිස්සු එළිය යන්නේ ජේතවනේ ඉදිරියේ ප්‍රීතිഘോഷා කරනවා කෑකෝ ගහනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද මොකද බලන්න මේ කෙවුලු කෑ ගහනවා වගේ මේ කෑ ගහන හඩක් ඇහෙනවා චුට්ටක් බලන්න කියලා මොකද කියලා. ආනන්ද හාමුදුරුවෝ ගිහින් බලලා කාරණේ හොයාගත්තා. බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර අසවල් පාත්‍රේ පෞගිය දවස්වල අඬබෙරයක් යවි දවස් ගාන ඊර්දි ප්‍රාතිහාර පාන්න පුළුවන් කෙනෙක් අහසින් ගිහිල්ලා ගන්න කියලා ඔන්න පිණ්ඩෝල බහරද්වාජයන් වහන්සේ පෙළහර පාල පාත්‍රය අරන් මිනිස්සු ඒකට සතුටට මේ ප්‍රීතිഘോഷා කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සංඝයා කැඳවන්න කීවා. ධම්සභා මණ්ඩපයට සංඝයා රැස් කරා. බුදුරජාණන් වහන්සේ පිණ්ඩෝල බහරද්වාජයන් වහන්සේට පණිවිඩයක් ඇරුවා පාත්‍රේ තරගෙනම ඉන්න කියලා. ගෙනාව. බුදුහාමුදුරු ඉදිරියේ තිබ්බා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ
පින්ඩෝල බහරද්වාජයන් වහන්සේට ගරහා කළ බලන්න මේ රහතන් වහන්සේ නම් බුදුහාමුදුරන්ගේ උපමාව බුදුරජාණන් වහන්සේ වදාළ පින්ඩෝල බහරද්වාජ ඔබ මේ කරපු දේ සල්ලාලයන් ඉදිරියේ වෙසඟනක් තමන්ගේ ඇඳුම් ගලවලා දැම්ම වගේ වැඩක් ඔබ ඔය කරේ. සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු ඉදිරියේ සාමාන්‍ය මිනිස්යන් ඉදිරියේ තමන්ගේ උතුම් මිනිස් ගුණධර්ම පෙන්වන්න යන්න එපා කියනවා. බුදුරජාණන් වහන්සේ දා ශික්ෂාවක් පැනෙවුවා සාමාන්‍ය මිනිස්සු මවිත වෙන ආකාරයට ඒ අය ඉදිරියේ ප්‍රාතිහාර පාන්න එපා කියලා භික්ෂුන් වහන්සේලාට. ඒ වගේමයි මේ පාත්‍රයේ සඳුන් පාත්‍රයේ පෙළහර පාලා ප්‍රාතිහාර පාලා ගත්ත දේ ඕක පාවිච්චි කරන්න එපා කි. ඔතනම ඕක පලන්න කිව්ව කෑලි කෑලි වල. පළලා ඉවරලා බේතට ගන්න කිව්ව සඳුන් ගන්නවා උරච්චි කරලා ඇහි නොයේ කැස් සමාරු වලට ඇස්වල ගන්න බෙහෙතට ගන්න. උරච්චි කළ බෙහෙතට ගන්න කෑලි ටික තියාගන්න කිව්වා. අර පාත්‍රේ පැලුවා. දැන් ඔන්න එතනින් පස්සේ දැන් ඔන්න මේ ආරංචියක් ගියා. දැන් නිගන්ඨයන්ට මේ පාත්‍රය ගත්තා කියලා ආරංචි වුණාට පස්සේ පුදුම ලැජ්ජාවක්. දැන් ඔහොම ඉන්න අතරේ ආරංචි වුණා අන්න බුදුරජාණන් වහන්සේ මේ පෙළහර පාපු එකට ශික්ෂාපදයක් පනවලා දැන් මෙතනින් එහාට ඔන්න කාටවත් පෙළහර පාන එකක් නැහැ. මොකද නිගන්ඨයෝ හැමෝම දන්නවා බුදුහාමුදුරුවෝ යම් ශික්ෂාවක් පැනෙවුවා නම් සියලු භික්ෂූන් වහන්සේලා ශික්ෂා ගෞරවයෙන් ඒව ආරක්ෂා කරනවා. දැන් නිගන්ඨයෝ බය නැතුව අභියෝග කරන්න පටන් ගත්තා. පුළුවන් නම් දැන් පෙළහර පාපල. පුළුවන් නම් දැන් ওই ප්‍රාතිහාර පාන. ඒ වෙලාවේ දැන් නිගන්ඨයෝ ප්‍රසිද්ධියේ භික්ෂූන් වහන්සේලාට අභියෝග කරනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා ඉරදි බල සම්පන්න භික්ෂූන් වහන්සේලා කීප නමක්ම අවසර ඉල්ලුවා ස්වාමීනි මට අවසර දෙන්න මම පෙළහර පාන. නිගන්ඨයන්ගේ අභියෝගේ මම බාර ගන්නම්. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි නුඹලා කවුරුත් ඒ අභියෝගේ බාර ගන්න අවශ්‍ය නැහැ. මම බාර ගන්නවා. තථාගතයන් වහන්සේ අසවල් ඇසල පුන් පොහෝ දවසේ ගන්ධබ්බ රුක්ක මූලයේ අසලේ වෙනකොට සවැත් නුවර තිබ්බ බොහොම ප්‍රසිද්ධ අඹ ගහක් විශාල අඹ ගහක් අන්න එතනට මිනිස්සුන්ට එකතු වෙන්න කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ හැමෝම ඉදිරියේ පෙළහර පානවා. නිගන්ඨයන්ගේ අභියෝගේ බාර ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා කිය ඔය පණවිඩය යවන්න කියලා. දැන් නිගන්ඨයන්ට මේක ආරංචි වුණාට පස්සේ ඔන්න නිගන්ඨයෝ කියන්න ගත්තා ඕන් එහෙනම් ශික්ෂාවක් පැනෙවුවා කිව්වේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ශික්ෂාපද පනවන්නේ ශ්‍රාවකයාට. ඒක බුදුහාමුදුරන්ට අදාළ නැහැ. ඒක මේ වගේ කිව්වා. රජ්ජුරුවන්ගේ අඹ වනේ. අඹ කඩන්න එපා කියලා රජ්ජුරුව නීතියක් පනවනවා. හැබැයි රජ්ජුරුවන්ටත් අඹ කඩන්න බැයිද? රජ්ජුරුවන්ගේ නම් අඹ වනේ රජ්ජුරුවන්ට ඕන වෙලාවක අඹ කඩා ගන්න පුළුවන්. අනිත් අයටයි අඹ කඩන්න තහනම් කියලා ඒ නීතිය පනවලා තියෙනවා. ඒ වගේ ධර්ම විනයේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ ධර්ම විනයේ පනවන්නේ උන්වහන්සේ. උන්වහන්සේ අවශ්‍ය වෙලාවට අදාළව ඒ ප්‍රාතිහාර පානවා. බුදුහාමුදුරුවෝ අසවල් දවසේ කියපු විදිහටම ඇසල පොය දවසේ පෙළහර පානවා කියලා. දැන් ඔන්න විශාල පිරිසක් එදා රැස් වෙන්න සූදානම්ෙන් හිටියා. නිගන්ඨයෝ කල්පනා කරා අපි ඉවරයි. අපි අභියෝග කරලා අයියෝ අපිට වෙච්ච දේ දැන්. හැබැයි අපි මේක මොකක් හරි දෙයක් කරන්න ඕන කියලා පොය දවස හෙට දැන් හෙට ඇසල නම් කලින් දවසේ රාත්‍රී නිගන්ඨයෝ විශාල පිරිසක් එක්ක ඇවිල්ලා රෑම අර අඹ ගහ කපලා මුළුත් එක්කම ගලවගෙන අරගෙන ගියා. පහවදා අර පිරිස අතරින් ඇවිල්ලා දැන් කියනවා කොහොද දැන් අඹ ගහ? අඹ ගහ ළඟනේ පෙළහර පානවා කිව්වේ. ඔන්න අඹ ගහ කපෝලා. දැන් මෙතනට ඇවිල්ලා අඹ ගහ නැති නිසා බෑ කියලා යයි. ඔය වගේ දැන් කතාවක් පැතිරෙනවා. එදා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ එක පිණ්ඩපාතේ වඩිනකොට අඹ ගෙඩියක් පිණ්ඩපාතේට ලැබුණා. ඒ අඹ ගෙඩියත් එක්කම බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා ගන්ධබ්බ රුක්ක මූලයේ අසලට වැඩියා. අඹ ගහ නෑ දැන්. හැබැයි එතනදී බුදුරජාණන් වහන්සේට අර දානේ වළඳනකොට අඹ ගෙඩිය ආනන්ද හාමුදුරුවෝ පිළිගන්නවා. මේ අඹ ගෙඩිය වළඳලා අවසන් වෙලා අඹ ඇටේ බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරලා ආනන්ද හාමුදුරුවන්ට දුන්න ආනන්දය අර අඹ ගහ තිබිච්ච තැන මේ අඹ ඇටේ පොළොවේ පිහිටවන්න රෝපණය කරන්න. අර අඹ ඇටේ පොළොවේ තියලා පස් වලින් වහනකොටම බලාගෙන ඉන්නේ නැද්දි අතු දළු විකිලි වැඩිලා විශාල අඹ වෘක්ෂයක් බවට පත් වුණා.
මිනිස්සු පුදුමෙන් පුදුමයට පත් වුණා බුදුරජාණන් වහන්සේගේ 이르දි බලය. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ අද වගේ ඇසළ පුන් පොහෝ දවසක බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරය යමා මහ පෙළහර පෑම. ගන්ධබ්බ රුක්ක මූලයෙන් ඉහළ අහසේ යමා මහ පෙළහර පෑව. බුදු සිරුරෙන් ගිනිදැල් විහිදෝමින් ජල දහරා විහිදෝමින් යමා මහ පෙළහර පාලා අහසින්ම වැඩියේ දෙව්ලොවට අභිධර්ම දේශනාව කරා. ඒ අභිධර්ම දේශනාව ආරම්භ කරේ ඇසළ පුන් පොහෝ දවසේ අද වගේ පුන් පොහෝ දවසක ගන්ධබ්බ රුක්ක මූලයේ අසල යමා මහ පෙළහර පාලා බුදුහාමුදුරන්ගේ 이르දි බලය අපිට හිතා ගන්නවත් බැහැ. පියවර 3කින් එතනින්ම අහසින් එක පියවරක් තියෙනවා යුගන්ධන පර්වත මුදුන. ඊළඟ පියවර මහා මේරු පර්වත මුදුනේ තියෙන. දෙවියන්ටත් හිතාගන්න බැරි වුණා කියන පර්වතයේ බුදුහාමුදුරන්ගේ පාදයේ ළඟට ලං වුණාද පාදයේ පර්වතයේ ළඟ පිහිටියද කියලා. ඒ තරම් 이르දිමේ ස්වරූපයකින් අහසින් වැඩම කරලා බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සක්‍ර දෙවියන්ගේ පණ්ඩු කම්බල සෛලාසනයේ මත වැඩ සිටිමින් අද වගේ පුන් පොහෝ දවසකයි ඒ අභිධර්ම දේශනාව ආරම්භ කරන්නට යෙදුනේ. ඔය වගේ ශාසනික කටයුතු රැසක් යෙදෙනවා. ඒ වගේම අපේ ලංකා භූමියට දන්ත කුමරු හේමමාලාවත අපේ බුදුරජාණන් වහන්සේගේ වාම යටි දළදා වහන්සේ වැඩම කරලා මහනුවර මුලින්ම ඒ දළදා ප්‍රදර්ශනයක් තැබුවේ අද වගේ ඇසළ පුන් පොහෝ දවසක. ලංකාවට මුලින්ම දළදා වහන්සේ වැඩම කළ දළදා ප්‍රදර්ශනයක් තියලා මහනුවර ඇසළ මහා පෙරහැර පළවෙනියටම දළදා පෙරහැරක් සිදු කරන්න ආරම්භ කරේ අද වගේ පුන් පොහෝ දවසක. ඒ වගේමයි ලංකා භූමියේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීමෙන් පසුව ධර්මය අහලා පළවෙනි මාසය තුල 60 දිනමක් රහත් වෙනවා. මේ 60 දිනමක් මහරහතන් වහන්සේලාත් ඉන්දියාවෙන් වැඩම කරපු රහතන් වහන්සේලා පිරිසත් ඔක්කොම 68 නමක් අද වගේ පුන් පොහෝ දවසක තමයි වස් සමාදන් වෙන්න අනුරාධපුරේ 8 සැට ලෙන්වල වස් සමාදන් වෙන කටයුතු ආරම්භ කරන්නට යෙදුනේ. ඔය වගේ අපේ ශාසනික ඉතිහාසයේ රුවන්වැලි මහා සෑය, ඒ වගේම දළදා පෙරහැර ආරම්භ වීම වගේ අපේ ශාසනික ඉතිහාසයක් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම් රැසක් යෙදිච්ච ඊටාම අසිරිමත් පුන් පොහෝ දවසක් තමයි ඇසළ පුන් පොහෝ දවස. එවැනි පුන් පොහෝ දවසකයි අද ඔබ මේ බණ අහන්නේ. අද ඔබ මේ ශාසනික වැදගත්කම, පොහොය දවසේ වැදගත්කම ඇසුරෙන් කරුණු රැසක් මේ ධර්ම දේශනාවෙන් ශ්‍රවණය කළ හිත පහදවා ගන්නට යෙදුනේ. ඒ නිසා තුනුරුවන් පහළ වෙච්ච දවස් විශේෂම දේ තමයි ඇසළ පොහොය දවසේ අපි වැඩිපුර කතා කරන්නේ ධම්මචක්ක දේශනාව දේශනා කරපු දවස. පස්වක භික්ෂූන් වහන්සේලා බණ අහපු දවස. කොණ්ණඤ්ඤාන් වහන්සේ මුලින්ම ධර්මය අවබෝධ කරගත්ත දවස. දෙවියන් අතර 18 කෝටියක් දෙවිවරු මාර්ගඵල ලැබපු දවස. එදා සාදුකාරය අකනිටා බඹලව දක්වාම පැතිරිලා දෙවි බඹුන් සාදුකාර දීපු දවස. බණහල් තුනුරුවන් පහළ වෙච්ච පුන් පොහෝ දවස. තෙවැනි පුන් පොහෝ දවසක මේ බණහන ඔබ හැම දිනාමත් දැඩි අධිෂ්ඨානයක් ඇති කරගෙන අපේ වාසනාවට අපිට බුද්ධ ශාසනයක් ලැබුණා. ඒ සද්ධාලාභය ඇති කරගන්න අපිට වාසනාව ලැබුණා. බුද්ධ ශාසනයයි මනුස්ස ජීවිතයයි එකතු වෙච්ච වෙලාවේ, ෂණ සම්පත්තිය ලැබිච්ච වෙලාවේ තුනුරුවන් ගැන අචල සද්ධාාවක් ඇති කරගන්න දක්ෂ වෙන්න. නිතර ඔබ බුදු ගුණ මෙනෙහි කරන්න. ධර්මයේ ගුණ නිතර නිතර මෙනෙහි කරන්න. ශ්‍රාවක සංඝයාව ගුණ වශයෙන් නිතර සිහි කරන්න. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ගුණ නිතර සිහි කරනකොට ඔබ තුල ශ්‍රද්ධාව බලවත් වෙනවා. ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් හැටියට බලවත් කරගත යුතුයි. ශ්‍රද්ධා බලං ධර්මාවබෝධයේ කරා යන ශ්‍රාවකයාට බල ධර්මයක් හැටියට බලවත් විය යුතුයි. සීක බලයක් ධර්මාවබෝධයේ කරා යන මගඵල ලබාගෙන අරහත්ත්වේ කරා යන සීක පුද්ගලයාට බලයක්. ඒ වගේමයි සත්තාරේ ධනය තුල බුදුරජාණන් වහන්සේ පෙන්වී ශ්‍රාවකයන්ගේ ධනය සද්ධා ධන. මෙන්න මේ සද්ධා ලාභය සද්ධා ධනින් ඔබ පොහොසත් වෙන්න. සද්ධාවෙන් පොහොසතින් බවට පත් වෙන්න. තුනුරුවන් ගැන සද්ධාව රැකගන්න. මේ සද්ධාවට හානියක් වෙන්න ඉඩ දෙන්න එපා. ඒ නිසා අද වගේ ඇසළ පුන් පොහෝ දවසක දැඩි අධිෂ්ඨානයක් ඇති කරගෙන
මම දිවිහිමියෙන් බුදුරජාණන් වහන්සේ ගැන තියෙන සද්ධාව දියුණු කරගන්න. මොනම හේතුවක් නිසාවත් සද්ධාවට හානියක් වෙන්න දෙන්නේ නැහැ. නිතර බණහන ධර්මයට ගරු කරනවා. ධර්මයේම ශාස්ත්‍රූත්තේ පිහිටවාගෙන ධර්මයේ අවබෝධ කරගන්න උත්සාහ ගන්න. ඒ වගේ මාර්ගඵලලාභී ශ්‍රාවකයන් ගැන සද්ධාව ඇති කරගන්න, තුනුරුවන් ගැන මේ ඇති කරගත්ත සද්ධාව දියුණු කරගන්න. ධර්මාවබෝධයේ මාර්ගඵල ලබද්දී සෝවාන් මාර්ගයේ පළවෙනිම පියවරක් සද්ධානුසාරී. සද්ධාවෙන්මයි ඇතුල් වෙන්න තියෙන්නේ. ඒ නිසා ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන තුනුරුවන් ගැන අචල සද්ධාව ඇති කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා පින් දෙන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනම